Sir? Hello, sir. Hello, ඇහෙනවද පුතේ? ඔව් sir ඇහෙනවා. Sir. මේක 2014 දෙක කොටස 4 වෙනි ප්‍රශ්නය HTML වෙබ් පිටු තැනීමේ ක්‍රම දෙකක් සරල පාඨ සංස්කරණයක් භාවිතා කිරීම තමයි එක ක්‍රමයක්. ඊට පස්සේ පුතාලට තව අවශ්‍ය නම් වෙබ් සංස්කාරක පාවිච්චි කරලා උදාහරණයක් විදිහට සරල පාඨ සංස්කාරක කිව්වහම ඔයාලට ලියන්න පුළුවන් පුතේ උදාහරණ notepad wordpad ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට පුළුවන් වෙබ් සංස්කාරක මෘදුකාංග අපි කියනවා වෙබ් ඔතොරිටින් ටූල්ස් කියලා. මේ වගේ ඒවට උදාහරණ ගත්තොත් පුතේ කොම්පෝසර් Adobe Dreamweaver වගේ ඒවා පාවිච්චි කරලා අපිට වෙබ් පිටු නිර්මාණය කරන්න පුළුවන්. ඊට පස්සේ සන්දාර කළමනාකරන පද්ධතිත් අවශ්‍ය නම් පාවිච්චි කරනවා විශේෂයෙන් ගතික වෙබ් අඩවි නිර්මාණය කරන්න. ඒක තුන්වෙනි එක. උදාහරණ Joomla WordPress වගේ කියලා ගන්න පුළුවන්. එහෙනම් මම උත්තර තුනක් දුන්නා. සරල පාඨ සංස්කාරක, වෙබ් සංස්කාරක, සන්දාර කළමනාකරන පද්ධති. ඕකේ හොඳයි පුතේ අපි ඊළඟ එකට යමු. දෙක කොටස අපිට දීලා තියෙන x හා y තීරු වලට එන්න ඕනේ මොකක්ද කියලා අහනවා. වසම් නාමය කියලා කිව්වහම අපි දන්නවා ac.lk. මට කවුරු හරි කියන්නේ මොකද්ද ac කියලා කියන්නේ? මොකද්ද lk කියලා කියන්නේ? ඔව් ac කියන්නේ මොකක්ද? දන්න කෙනෙක් කියන්නේ? AC කියලා කියන්නේ ඇකඩමික් කියන එක. උසස් අධ්‍යාපන ආයතන වලට තමයි මේ AC කියන කොටස එන්නේ. .lk කියලා කියන්නේ පොතේ ලංකාව කියන එකට. එහෙනම් ලංකාව තුල තියෙන උසස් අධ්‍යාපන ආයතන සඳහා තමයි මේ AC.lk කියන එක පාවිච්චි කරන්නේ. උදාහරණයක් පේරාදෙණිය ගත්තොත් pdn.ac.lk කියන එක එනවා. දෙක IP ලිපිනය වසම් නාමය තමයි ac.lk. IP ලිපිනේ පුතාලා දන්නවා. IP ලිපිනේ කොච්චරක්ද? සංඛ්‍යා 4ක් තියෙනවා. IP ලිපිනේ සඳහා පරිගණක හඳුනා ගන්න තමයි IP ලිපින පාවිච්චි කරන්නේ. මොකද ගණිතමය අගයන් ඒතර දිමේ සංඛ්‍යා වලින් දක්වන්න පුළුවන්. කවුරු හරි මට කියන්න පුතේ දිමේ සංඛ්‍යාවල බිටු කීයක් අපි පාවිච්චි කරන්න ඕනද මේ එක සංඛ්‍යාවක් දක්වන්න? ඔව් මේ එක සංඛ්‍යාවක් ගත්තොත් අපිට බිටු කීයක් පාවිච්චි කරන්න පුළුවන්ද? බිටු 8යි. ඒ කියන්නේ කී නම් කීය දක්වා අගයන් තියෙන්න පුළුවන්ද මේ සංඛ්‍යාවක් ගත්තොත්? එක සංඛ්‍යාවක් ගත්තොත් අවමගිය කීයද උපරිමගිය කීයද? ඔව් පුතේ කියන්නේ ඕගොල්ලන්ට දක්වන්න පුළුවන් අවමගිය බිටු 8ක් ඇතුලේ බිඳුවේ ඉඳන් ඔව් බිටු 8යි. ඒකෙන් කීයක් වෙනවද පුළුවන්? බිඳුවේ ඉඳන් අවමගිය බිඳුවයි උපරිමගිය 200 ඔව් 55යි. එහෙනම් බිඳුවේ සිට 255 දක්වා අගයන් දක්වන්න පුළුවන්. එහෙනම් IP ලිපිනයක් දක්වන්න සම්පූර්ණ IP ලිපිනයක් දක්වන්න බිටු කීයක් අපිට අවශ්‍ය වෙනවද? සම්පූර්ණ IP ලිපිනය දක්වන්න බිටු කීයක් අපිට අවශ්‍ය වෙනවද? එක සංඛ්‍යාවට 8යි නම් ඔව් 4කට 32ක් ඉන්න ඕනේ. ඒ කියන්නේ බයිට් වලින් නම් කීයද? ඔව් දන්න අය ටයිප් කරන්න පුතේ මට උත්තර එනවා ක්‍රිෂාන් කියලා තියෙනවා. ඔව් බයිට් 4ක් එනවා. හොඳයි පුතාලා. එහෙනම් අපි ඊළඟ එකට ගියොත් විද්‍යුත් තැපැල් ලිපිනය අපි කතා කරොත් මේ කියන්නේ DOE at සලකුණෙන් අපි කොටස් දෙකකට වෙන් කරනවා. වසම් නාමය සහ පරිශීලක නාමය කියලා කොටස් දෙකකට නම් කරනවා. හරි. URL එක අපි ගත්තොත් http
මෙන්න මේක තමයි අපිට එන්නේ හතරවෙනි එක විදිහට. හොඳයි දුල්මිනිය වල තියෙන උත්තරේ. right. එහෙනම් අපි දෙක කොටස ඉවරයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේදී පොතේ HTML කේත 10ක් හඳුනා ගන්න තියෙනවා. ඒතර මේ කේත 10 අනුව තමයි තෝරගන්න වෙන්නේ. ඔව් ලයිස්තුව මෙන්න මේ ලයිස්තුවෙන් තෝරගන්න ඕනේ href hrol body src html ul tr table th td title කියලා. මුලින්ම එනවා එක මොකද්ද? එක උඩිනුයි අවසාන වෙන්න නැහැ. පළවෙනියටම පටන් ගන්න එක කියලා දීලා තියෙනවා. මොකක්ද දෙන්න ඕනේ? ඔව් මොකක්ද දෙන්න ඕනේ මෙතෙන්ට? මුලින්ම එන්න ඕනේ මොකද්ද? අපි දන්නවා HTML කියලා එන්න ඕනේ. බොහොම හොඳයි. එහෙනම් මේ මුලින්ම එන්න ඕනේ HTML කියන එක කියන එකට. ඊට පස්සේ head තියෙනවා, title එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඔව් මොකෙන්ද පටන් ගන්නෙ? දෙක කියන එක මෙන්න මේ ලයිස්ට්ට දාලා body head එක තියෙනවා ඊට පස්සේ අනිත් කොටස ඔව් මොකද පුතේ? ඔව් body body කියලා එන්න ඕනේ. එහෙනම් body කියන එක තමයි ඊළඟට එන්න ඕනේ. right. ඊට පස්සේ පුතාලට පේනවා ඇති heading එකක් තියෙනවා. මේ heading එකට අදාළ එක. ඔව් ඊට පස්සේ image එකක් තියෙනවා. මෙතන හිස් තැනක් තියෙනවා. මේ image එක තමයි පෙන්නන්නේ. මේ හිස් තැන කියන තැනට එන්න ඕනේ. ඔව් අපි දන්නවා source කියලා කියන්නේ img කිව්ව source එක දෙන්න ඕනේ src කියන එක එන්න ඕනේ. එහෙනම් මේක ගත්තොත් src කියන එක තමයි මෙතෙන්ට එන්න ඕන තුන්වෙනි එක. ඊට පස්සේ paragraph එකක් තියෙනවා පුතාලට පේනවා මෙතන paragraph එක තියෙනවා. ඊට පස්සේ අය heading එකක් තියෙනවා h4 කියලා මෙතන පෙන්නනවා. ඔව් ඊට පස්සේ මෙතන එක පටන් ගන්න කලින් හතර මොකක්ද දෙන්න ඕනේ? මෙහෙම ලයින් එකක් තියෙනවා. ලයින් එකට මොකක්ද දෙන්න ඕනේ? ඔව් ඔව් පුතේ අපි ගත්තොත් ඔව් මේක HR horizontal ruler කියන එක තමයි එන්නේ. එහෙනම් හතරවෙනි එක HR එන්න ඕන. ඊට පස්සේ පුතාලට පේනවා මෙතන තියෙනවා ලයිස්තු දෙකක්. පළවෙනි ලයිස්තුව මොකක් වෙන්න ඕන? මොන ලයිස්තුවක් වෙන්න ඕනද? මේ එළියේ තියෙන ලයිස්තුව. ඔව් මොන ලයිස්තුවද? ordered list order list එකක් වෙන්න ඕනේ. බොහොම හොඳයි. ඒක ඇතුලේ indoor activities කියන එක තියෙනවා. ඊට පස්සේ table tennis badminton නොට එනවා තව ලයිස්තුව. මොකක්ද ඒ ලයිස්තුව? unordered list okay unordered list එකක් කියනවා UL කියලා. බොහොම හොඳයි පුතේ. හරි අපිට unordered list එකක් කියනවා. ඊට පස්සේ මෙතන ඉවරයි. right table එකක් තියෙනවා. ඒ table එකට පටන් ගන්නම tag එකේ 7 කියන තැනට එන්න ඕනේ. table කියලා එන්න ඕනේ පුතේ. හොඳයි. table තමයි එන්න ඕනේ. table කියන එක එන්න ඕනේ. ඊට පස්සේ caption එක තියෙනවා. caption එක අපිට පේනවා. ඊට පස්සේ පළවෙනි row එක ගත්තොත් ආරම්භය පටන් ගැනීම පටන් ගන්න මොකක් කියලාද? ඔව් ආරම්භය පටන් ගන්න මොනවා කියලාද? tr tr කියලා එන්න ඕනේ. table row කියන එකයි එන්න ඕනේ. එහෙනම් 8 වෙනි එකට එන්න ඕනේ tr කියලා. හරි
එහෙනම් 8ට අදාළව එන්න ඕනේ tr කියලා 9ට එන්න ඕනේ එහෙනම් TH th කියලා එන්න ඕනේ table header කියන එක මොකද bold අකුරෙන් තියෙන්නේ bold අකුරෙන් තියෙනවා කියන්නේ header එකක් ඒක header එකක් විදිහට එන්න ඕනේ number වෙන එක right අවසානයකට යමු link එකක් තියෙනවා ඔව් හිස් තැනක් මොකක්ද දෙන්න ඕන 10 වෙනි එක HREF HREF කියලා බොහොම හොඳයි පුතේ එන ඔක්කොම උත්තරේ වල තියෙනවා හරි මට පෙවුණු විදිහට එක කීප තැනක විතරක් මම අඩුපාඩු දැක්කා එකක් දෙකක් ඔය T H වෙනුවට T B වගේ තිබුණා මම හිතන්නේ ටයිපින් කරද්දි වරදින් නැති ඒ ඇරෙන්න මම හිතන්නේ මම දැකපු උත්තර ටික ඔක්කොම හරි හොඳයි පුතේ අපි ඒ අවසන් කරේ 2014 දෙක කොටස 4 වෙනි ප්‍රශ්නේ right අපි ඊළඟට යමු තුන්වෙනි ප්‍රශ්නයට 2014 දෙක කොටස තුන්වෙනි ප්‍රශ්නය වගු තුනක් පුතාලට දීලා තියෙනවා පොත් වගුව බැහැරදීම් වගුව සහ ශිෂ්‍ය වගුව කියලා වගු තුනක් මුලින්ම අහනවා ප්‍රාථමික යතුරු සඳහා අගයන් දෙකක් ඔව් මට වගුත් එක දක්වලා දෙන්න පුතේ මොනවද එන අගයන් කියලා ඔව් ක්‍රිෂාන් මට උත්තරේ වල තියෙනවා ඔව් හදිසි වෙන්න එපා මේක අහන්නේ ප්‍රාථමික යතුරු දෙකක් නෙමෙයි මේක ගියස් ඒ සැරේ පොතේ හොඳටම කට්ටිය වරද්දාගත්ත ප්‍රශ්නයක් හොඳට බලන්න මේක කියන්නේ ප්‍රාථමික සඳහා අගයන් දෙක ප්‍රාථමික යතුරු දෙකක් නෙමෙයි ඔව් එතකොට මොකද වෙන්නේ අපි පොත් වගුව ගත්තොත් පොත් වගුවේ ප්‍රාථමික යතුර වෙන්නේ බුක් ID අපි ඒක දන්නවා ඒ නිසා පොත් වගුවට අදාළව පුතාලට කියන්න පුළුවන් පොත් වගුවට අදාළව අපිට කියන්න පුළුවන් අගයන් දෙකක් කිව්වහම ඔව් අපි දන්නවා B1001 B1002 ඔය විදිහට ඉතුරු අගයන් දෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි ඊළඟ ටේබල් එක ගියොත් ඒ ටේබල් එක ගත්තොත් බැහැරදීම් වගුව ගත්තොත් මේ දෙකම එන්න ඕනේ ශිෂ්‍ය වගුව ගත්තොත් ඔව් S වලින් යන්න පුළුවන් ඒ නිසා මම ඒක පාවිච්චි කරනවා ඔව් S001 S002 කියලා යන්න පුළුවන් මම කියන්නම් S001 S002 හරි බැරි වෙලාවත් පුතාලට ඕනනම් මේක අගයන් ගන්න පුතාලා දන්නවා මේකදී book ID එකයි SID එකයි දෙකම ඕනේ වෙනවා බැහැරදීමේ වගුව නම් එහෙම වුණොත් මේ දෙකම වෙන වෙනම දෙන්න වෙනවා
ඔව් උදාහරණ මම කියනවා B1006 එක S001 ඔන්න එකගයක් ඊට පස්සේ B1004 එක ඒ දෙකම කියන්න නිසා මට කියන්න පුළුවන් S002 කියලා. හරි මෙන්න මේ විදිහට අපිට අගය දක්වන්න පුළුවන් මේ මොනවායි හරි දෙකක් ලිව්වනම් හරි මම ඔක්කොම උත්තර ලියන්න ගියේ නෑ මේකේ තව උත්තර තියෙන්න තිබුණා හරි මේ තව තිබුණා ඉතින් මම මේ ටික ලියන්න ගියේ නෑ මේකෙත් එහෙමයි තව තිබුණා මම ලියන්න ගියේ නෑ ඊළඟ එකත් මම ගත්තොත් හරි මේකෙත් තව තියෙන්න තිබුණා හරි ඔය විදිහට අපිට මේ දෙකක් මේ ඔක්කොම ඕනේ දෙකක් තිබුණා නම් ඇති පුතේ මතක තියාගන්න මේ දෙකක් අපිට ගන්න පුළුවන් හරි අපි ඊළඟ එකට යමු ඊළඟ එකේදී කියන්නේ book title Lion King book ID B1008 ලෙස නව පොතක් පුස්තකාලයට එකතු කරන ලදී අලුත් එකක් දැම්මා කුමන වගු යාවත් කාලින කළ යුතු වන්නේද කියලා අහන. ඔව් මොන වගුවද වෙනස් කරන්න ඕනේ කියලා අහන. අලුත් පොතක් ආවලු Lion King කියලා. මොන වගුවද? ඔව් මොන වගුවද ඔයගොල්ලෝ වෙනස් කරන්න ඕනේ? පොත් වගුව පොත් වගුව තමයි එන්න ඕනේ මේකදී අහනවා මොකක්ද ඕනේ කියලා අපි උත්තරේ ටයිප් කරමු පොත් වගුව කියලා සිංහලෙන් ටයිප් වෙන්නේ නැහැ පුතේ අපි ඒ නිසා මම දාන්නම් ටයිප් කරන්න බෑ පුතේ පොත් වගුව තමයි ඉන්න ඕනේ ඊළඟට අහනවා යාවත් කාලෙද පේලිය ලියා දක්වන්න කියලා. ඒතර බුක් වගුවට අඩු අදාළව උතල මේක ලියා දක්වන්න ඕනි. උදාහරණයක් විදිහට අපිට ලියන්න පුළුවන් book ID book ID ඊට පස්සේ තියෙනවා book title borrow හරි එතකොට මේකට අදාළව අගයන් අපි ටයිප් කරගෙන ගියොත්
1.08 then title Lion King බරෝ කරලාද කියන එක නැහැ කියන්න මට පුළුවන් false කියලා දෙන්න. එහෙනම් මේක තමයි උත්තරේ එන්න ඕන දෙවෙනි කොටසට මෙන්න මේ right ඊට පස්සේ කියනවා 2015 10යි 2014 2015 සර් ඔව් පුතේ කිය. මේ 2014 පේපර් එක ගෲප් එකට දාන්න පුළුවන්ද? හරි පුතේ මම මේක ඉවර කළා. මම දැන් එවන්නද? හරි සර්. හරි. හරි පුතේ 2014 පේපර් එක එහෙනම් මම එවනවා. అలాగే WhatsApp group එකට මම ඕන් දානවා. ඒ 2014 පේපර් එක මම එවුවා. හරිද පුතේ හම්බුණාද පේපර් එක? right. දෙවෙනි කිය අහනවා. ඔව් සර්. දෙදස් පහළවයි 10යි 2014 පුස්තකාලයට ගිහිල්ලා ආත නැමැති පොත ලබා ගන්නවලු. ප්‍රශ්නය අහනවා කුමන වගුව යාවත් කාලින කළ යුතු වේද කියලා. ඔව්. කුමාර් පුස්තකාලයට ගිහිල්ලා මේක ගන්නවා. මොන වගුද වෙනස් වෙන්න ඕනේ? ඔව්. හංසමාලා උත්තරේ වල තියෙනවා. ඔව්. අනික් පුතාලා මට කියන්න. පුතාගේ උත්තරේ හරි. දුල්මිනිදුව උත්තරේ චෙක් කරන්න පොතේ. තව වගුවක් ඉන්න ඕන. ඔව් නදීත් උත්තරේ හරි. වගු දෙක හරියට එවල තියෙනවා. අනික් පුතාලා ඔව් පුතේ මේකේ වගු දෙකක් වෙනස් වෙන්න ඕන. මොනවද වගු දෙක? ඔව් book table and borrowing table.
මේ දෙකම එන්න ඕනේ. හරි? වගු දෙකයි. ඇයි වගු දෙකම එන්න ඕනේ? බැහැර දීමේ වගුවේ අනිවාර්යෙන්ම එන්න ඕනේ. ආත මේ පොත ගත්තා කියවම ආත මොන පොතද අරන් තියෙන්නේ? ඔව්. sorry කුමාර් ගිහිලා ආත කියන පොත අරන් තිනවා. ඒතර කුමාර් තමයි එන්නේ ආතගේ පොත ගන්න. ඒතර මෙතෙන්ට එන්න ඕන දිනේ. හරි. එතකොට ඒ දිනේ ඇවිල්ලා පොතේ නම එන්න ආත කියන්නේ B1005 ඇවිල්ලා ගත්තේ කුමාර් කියන්නේ S004 කියන එක එන්න ඕන. එතකොට ඒ book sorry බරවින් ටේබල් බැහැර දීමේකට. එතකොට මේ book table පොත් වගුව කියන එකට ඔව් ඒ අදාළ එක ආත කියන එක ඔව් true වෙන්න ඕනේ. දැනට නැහැ. බරෝ කරලා නැහැ කවුරුත්. false තියෙන්නේ. එහෙනම් මේක true වෙන්න ඕනේ. එහෙනම් book table වලට අදාළව ලියන්න පුළුවන් අපිට. පෙළිටික ලිව්වොත් book table එකට අදාළව මට කියන්න පුළුවන් book ID මේකම ලියන්න ඕනේ. ඊට පස්සේ book title SID ඔව් එතකොට sorry book title මෙතෙන්ට එන්න ඕනේ borrowed. එතකොට අගේ තමයි ආත කියන පොතේ ඉන්නේ B1005 ආත කියන කෙනා ඔව් මේක true වෙනවා. එහෙනම් මේක උත්තරයක් මේ book table එකට අදාළව. ඊළඟ ටේබල් එක ගත්තොත් ඊළඟ ටේබල් එකේ තියෙනවා date එක book ID එක student ID එක දිනේ අපි දන්නවා 25යි 10යි 2014 ඒක තමයි දිනේ. ඔව් book ID එක වෙන්නේ B1005 කියන එක. ඒක අරගෙන තියෙන්නේ කුමාර් ඒ කියන්නේ S004 කියන. හරි. ඔන්න ඔය උත්තර දෙක එන්න ඕන පුතේ. ඒ වෙනස් වෙන වගු දක්වන්න කියලා කිව්වහම. හොඳයි. ඔච්චර තමයි පුතේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අපි හතරවෙනි ප්‍රශ්නයත් කතා බහ කරලා sorry තුන්වෙනි ප්‍රශ්නයත් අපි ඉවර කරා 2014 දෙක කොටස. right. අපි පල්ලෙහාට යමු. දැන් බලමු අපි පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ එක කොටස A සහ B වලට අවශ්‍ය අගයන් තමයි අහන්නේ. මට කියන්නේ A සහ B වලට අවශ්‍ය අගයන් මොනවද කියන එක. මේකෙදි කියනවා නම් R ආව 1 සිට 10 තෙක් වූ සංකේත 10ක් ආචරණය කිරීම සඳහා යොදා ගැනේ. ඉහත සංඛ්‍යා 10 ආචරණය කිරීම සඳහා පහස සඳහා for loop එක භාවිත කරනු ලැබේ. මෙහි A හා B හි අගයන් දී නොමැත. A හා B සඳහා සුදුසු අගයන් ලියන්න කියලා කියනවා.